නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවේ උතුම් දහම් කරුණු අඩංගු සූත්‍ර දේශනාවක් අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ තමයි සංයුත්ත නිකායේ දෙවෙනි පොත් වහන්සේ තුල අඩංගු පුත්තමංස සූත්‍රය අපි දැන් මේ සාකච්ඡා කරන්නේ. ඔබ දන්නවා විදර්ශනා ධර්ම දේශනා මාලාව අපි කතා කරන්නේ පංච උපාදානස්කන්ධය ගැන. ඉතින් පංච උපාදානස්කන්ධය ගැන කතා කරනකොට රූප උපාදානස්කන්ධේ රූපයට හේතුව රූපේ හටගන්නේ ආහාර වලින්ය කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. එතකොට රූපයට නිදානීය වුණු රූපයට හේතු වුණු ආහාර ගැන අපි දැන් මේ කතා කරන්නේ. ඉතින් අපි ඊට ඉස්සෙල්ලා මේ දේශනා දෙක තුනින් අපි කතා කළා ආහාර වර්ග 4ක් තියෙනවා කියලා. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා. ඒකෙදී අපි කබලින්කාර ආහාරය ගැන කතා කළා. දේශනා දෙකකින් වගේ කතා කළා කබලින්කාර ආහාරය ගැන. භාග්‍යතුන් වහන්සේ කබලින්කාර ආහාරය අපිට දකින්න කිව්වේ අර කාන්තාරයෙන් ඈතර වෙන්න යන අම්මයි තාත්තයි පුතයි ඒ තුන්දෙනා ත්‍රින්ඩ යද්දී ආහාර පාන ඉවරුණාට පස්සේ අම්මයි තාත්තයි තමන්ගේ එකම දරුවා එකම පුතා මරාගෙන ඒ පුතාගේ මස් කනවා. මස් කන්නේ ඇලිලා ඒ මස් වල රසයට ඇලිලා ඒ රසයට ගිජු වෙලා නෙවෙයි. මදේ පිනිස ජවයේ පිනිස නෙවෙයි ඒ ආහාරය ගන්න, ශරීරය සරස ගන්න නෙවෙයි. හුදෙක් කාන්තාර ගමනෙන් ඈතර වීම පිණිස පමණයි ඒ ආහාරය ගන්නෙ. ඒ ගන්නෙත් ලයෙහි අත් වලින් ගහගෙන පපුවට අත් වලින් ගහගෙන මිකෝ එකම පුතා කෝ කියලා මේ ආකාරයට ඒ ආහාරය ගන්නේ බොහෝ අර සතුටින් ගන්න දෙයක් නෙවෙයි. ආහාරය කියලා කියන්නේ හුදෙක් මේ කයේ පැවැත්මට සඳහා පමණක්ම ගන්න දෙයක්. ඒ අර්ථය හිතේ තියාගෙන ආහාර ගන්න කියලායි භාග්‍යතුන් වහන්සේ වදාළා. ඉතින් අපි ඊයේ කතා කළා භාග්‍යතුන් වහන්සේ වෙනි දෙයක් දේශනා කළේ ආහාරයට අපි නිතරම ගිජු වෙන නිසා. ආහාරයට ගිජු වීම නිසා අපි සසර ගමන යනවා ආහාරයට ගිජු වෙලාම. ආහාරයට ගිජු වීම නිසා ආහාරය නිසාම මේ කැම බීම ආහාර කියන්නේ කැම බීම නිසාම අපි නොයේක් අවස්ථාවලදී කරදරේ වැටෙනවා. විපතේ වැටෙනවා අපි. කැම බීම ටිකට තියෙන ආසාව නිසා. ඉතින් අපි අර මේ කයේ පැවැත්මට විතරයි ජීවිතේ පවත්ව ගන්න විතරයි මේ ආහාරය ගන්නේ කියලා ඒ අදහස අපි නිතර කල්පනා කළොත් අපිට මේ ආහාරය නිසා අපි අතින් වෙන ගොඩාක් වැරදි අඩු කරගන්න පුළුවන්. ගොඩාක් අකුසල අඩු කරගන්න පුළුවන්. විපතේ නොවැටි ඉන්න පුළුවන්. ඒ වගේම භව ගමන සකස් නොකරමින් කරගන්න නැතුව ඉන්න පුළුවන්. අපි කතා කළා මේ සූත්‍ර දේශනාවේ තියෙනවා මේ කබලින්කාර ආහාර පිරිසින දැක්කොත් එහෙම
පංචකාම ගුණික රාගය ප්‍රහාණය වෙනවා. පංචකාම ගුණික රාගය ප්‍රහාණය වෙනවා කියන්නේ අනාගාමී වෙනවා. එහෙනම් කබලින්කාර ආහාරයේ පිරිසිදු දැකීම තුළම අනාගාමී තත්ත්වයටපත් වෙන්න පුළුවන් කියලා අපි කතා කළා මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන. ඉන් පස්සේ අපි පටන් ගත්තා ස්පර්ශ ආහාරය ගැන කතා කරන්න. එතකොට අපි කතා කළා මේ ස්පර්ශය ගැන. ස්පර්ශය කියන්නේ මොකක්ද කියන එකත්, ඒ වගේම ස්පර්ශයේ මජ්ජේ සූත්‍රය ඇසුරු කරගෙන අපි ටිකක් කතා කළා. ස්පර්ශය කියන්නේ ස්පර්ශයේ ඒකාන්තයක්, ස්පර්ශ සමුදය දෙවෙනි අන්තය, ස්පර්ශ නිරෝධය මැද, ඒ වගේම තණ්හා සිබ්බණී කියන්නේ තණ්හාවයි කියලා අපි මේ විදිහට කතා කළා. එතකොට ස්පර්ශය තුලින්ම ස්පර්ශයේම පිරිසිදු දකිමින් ස්පර්ශ නිරෝධයට යම් කෙනෙක් ආවොත් එහෙම එයාට සසරින් ඈතර වෙන්න පුළුවන්. ස්පර්ශය නිරුද්ධ කරලා දැම්මා කියලා කියන ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ නිරුද්ධ වුණා කියලා කියන ස්පර්ශය සසරින් නිදහස්. ඒක නිසා ස්පර්ශය කියන්නේ පොඩි දෙයක් නොවේ ස්පර්ශය කියන්නේ. ඉතින් තවදුරටත් ස්පර්ශය ගැන කතා කරනවා නම් පින්වත්නි, ස්පර්ශය ගැන කතා කරන්න තව හොඳ දේශනාවක් තමයි මහා නිදාන සූත්‍රය. මහා නිදාන සූත්‍රයේ ස්පර්ශය ගැන භාග්‍යවතුන් වහන්සේ විශේෂ විදිහකට දේශනා කරලා තිබෙනවා. ඉතින් ඒක මහා නිදාන සූත්‍රය කියන්නේ දීර්ඝ සූත්‍රයක්. අපි සූත්‍රයේ දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. අපිට ඕනෑ කරුණු ටික විතරක් කෙටියෙන් අපි කතා කරනවා නම් ස්පර්ශය ගැන. බුදුරජාණන් වහන්සේ මේ මහා නිදාන සූත්‍රයේ ස්පර්ශය කියන එක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි පටිඝ සම්පස්සය, අනිත් එක තමයි අධිවචන සම්පස්සය කියලා. පටිඝ සම්පස්සය, අධිවචන සම්පස්සය. එතන මේ විදිහට ස්පර්ශයේ මේ පටිඝ සම්පස්සය සහ අධිවචන සම්පස්සය කියන කොටස් දෙකට බෙදලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ මහා නිදාන සූත්‍රය විතරයි. වෙනස් සූත්‍රයක මේ විස්තරේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් මේ මහා නිදාන සූත්‍රයට ලස්සන පසුබිමක් තියෙනවානේ. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියලා හිටිනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ පටිච්චසමුප්පාදය මට නිකන් ලේසි වගේ තේරෙනවා කියලා. මට නිකන් සරල දෙයක් වගේ වැටහෙනවා කියලා පටිච්චසමුප්පාදය කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ වදාලා මාහිවං ආනන්ද අවච, මාහිවං ආනන්ද අවච, ආනන්දේ එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා ආනන්දේ, මේ පටිච්චසමුප්පාදයේ ගැඹුරුමයි. ගැඹුරු අර්ථ මේ ඇති දෙයක්මයි මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. මේ පටිච්චසමුප්පාදයේ නොතේරීම නිසා මේ ලෝක සත්‍යයන් හරියට අර බබුස්තන ගොඩක් ඇවිස්සුනා වගේ, නූල් බෝලයක් පෙහෙරුන්ගේ නූල් බෝලයක් ගැට ගැහිලා පැටලුණා වගේ මේ පැටලි ලිහා ගන්න බැරුව මේ සසර ගමන, දුක්ඛිත සසර ගමන ඇවිදගෙන යනවා කොහොම පටිච්චසමුප්පාදය ලිහා ගන්න බැරුව. ඒක තේරෙන්නේ නැතුව. හරි. ඉතින් ඒක තේරෙන්නේ නැතුව අපි පටිච්චසමුප්පාදයටම අහුවෙලා පටිච්චසමුප්පාදයේම සකස් කර ඒ පටිච්චසමුප්පාදයේ තුලින්ම අපි පංච උපාදානස්කන්ධය සකස් කර දුක හද මේ සසර ගමන යනවා පටිච්චසමුප්පාදයේ පිළිබඳ අවබෝධයක්වත් නැතුව. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, ආනන්දේ එහෙම කියන්න එපා. පටිච්චසමුප්පාද කියන්නේ ගැඹුරුමයි. ගැඹුරුව දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ බොහෝ ප්‍රඥාවන්ත කෙනෙක්නේ. ඒතර ප්‍රඥාවන්ත වූ ආනන්ද ස්වාමීන් වහන්සේට පටිච්චසමුප්පාද යම් මට්ටමකට සරලයි වයි මේ වැටහෙන්න පුළුවන්. නමුත් මේ පටිච්චසමුප්පාද කියන්නේ සරලයි කියන එක කියන්නේ සරලයි කියලා මේ ඇඟෙව්වොත් කිව්වොත් ඒක සමහරවිට අනිත් උදවියට හොඳ නැති වෙන්න පුළුවන්. ඒ උදවිය මේ පටිච්චසමුප්පාදේ සරල කරසන් කියන්නේ මේ ලිහිල් කරලා ගන්න පුළුවන්. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ දේශනා කරන්නේ ආනන්ද එහෙම කියන්න මේක ගැඹුරුමයි. පටිච්චසමුප්පාද කියන්නේ ගැඹුරුමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් එතනදී භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ මේක විස්තර කරගෙන යද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, ආනන්දේ ජරා මරණ වලට හේතුවක් තියනවාද කියලා ඔබ ඉතින් කවුරු හරි අහුවොත් එහෙම හේතුවක් තියනවා කියලා කියන්න. ජරා මරණ වලට හේතුව මොකක්ද කියලා අහුවොත් කියන්න ඉපදීමයි කියලා. ජාතියයි කියලා. ඊට පස්සේ මෙහෙම ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ආනන්දයේ ජාතියට හේතුවක් තියනවාද කියලා ඔබගෙන් අහුවොත් එහෙම තියනවා කියලා කියන්න. ජාතියට හේතුව මොකක්ද කියලා අහුවොත් එහෙම කියන්න භවයයි කියලා. කියලා මෙහෙම පටිච්චසමුප්පාදේ අර කෙලවර ඉඳලා අග ඉඳලා මුලට මෙහෙම මේ භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට දේශනා කරන්න එනවා.
දේශනා කරන්න ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරන ආනන්දය ස්පර්ශයට හේතුවක් තියෙනවද කියලා ඇහුවොත් එහෙම හේතුවක් තියෙනවා කියලා කියන්න. ස්පර්ශයට හේතුව මොකක්ද කියලා ඇහුවොත් එහෙම කියන්න ස්පර්ශයට හේතුව නාම රූපයි කියලා. මේක නිකන් අපිට නිකන් අමුතුයි වගේ. මොකද ස්පර්ශයට හේතුව නාම රූපයි කියලා නෙවෙයි අපි අහලා තියෙන්නේ. ස්පර්ශයට හේතුව සලආයතනයි කියලා අපි අහලා තියෙන්නේ. සලආයතන පත්‍ය පස්සෝ කියලා අපි සාමාන්‍ය ගොඩාක් දේශනාවලදී අහලා තියෙන්නේ. නමුත් මේ දේශනාවේදී මහා නිදාන සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරන ආනන්දේ ස්පර්ශයට හේතුවක් තියෙනවද කියලා ඇහුවොත් එහෙම තියෙනවා කියන්න හේතුව මොකක්ද කියලා ඇහුවොත් එහෙම නාම රූපයි කියලා උත්තර දෙන්න කියලා. එතකොට ඇත්තටම ස්පර්ශයට සලආයතන නෙවෙයිද හේතුව? සලආයතන තමයි. හැබැයි මෙතනදී ස්පර්ශයට හේතුව නාම රූපයි කියලා කෙලින්ම සලආයතන වලට එන්නේ නැතුව එක පියවරක් අතහැරලා නාම රූප වලටම යන්නේ. ස්පර්ශය කියන එක සලආයතන වලින් බැහැර සිදු නොවන නිසා. සලආයතන වලින් බැහැර ස්පර්ශයක් කියලා අර්ථ දක්වන්න බෑ. ඒ ස්පර්ශය කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ හැමතැනම ගොඩක් ස්ථානවලදී ස්පර්ශය කියන තනි නමින් නෙවෙයි. ස්පර්ශය කියන එක දේශනා කරන්නේ චක්කු සම්පස්සෝ, සෝත සම්පස්සෝ, ඝාන සම්පස්සෝ, ජීවහා සම්පස්සෝ, කාය සම්පස්සෝ, මනෝ සම්පස්සෝ කියලා. ඒ කියන්නේ ආයතනයත් එක්කම ආයතනයට ඈඳලා තමයි ස්පර්ශය දේශනා කරන්නේ. ඒ කියන්නේ ආයතන 6කින් තොරව ආයතන 6න් තොරව ස්පර්ශයක් කියලා එකක් අර්ථ දක්වන්නේ. ඒ ස්පර්ශය කියන්නේම ඇසයි ඇසේ බාහිර ආයතනය. ඇස කියන්නේ ආධ්‍යාත්මික ආයතනයනේ. ඒතර ඇසේ බාහිර ආයතනය තමයි රූප. එතකොට ඇස කියන්නේ ආධ්‍යාත්මික ආයතනය, බාහිර ආයතනය රූප. එනනම් මේ ඇස නම් වූ ආධ්‍යාත්මික ආයතනියත් ඇසේ බාහිර ආයතනයත් කියන දෙකයි. ඊට පස්සේ විඥානයයි ඇසේ පහළ වෙන විඥානයයි එකතු වුණා කියලා කියන්නේ ඇසේ ස්පර්ශය හැදුණා. හරි. කන නම් වූ ආධ්‍යාත්මික ආයතනය කනේ බාහිර ආයතනයයි. ශබ්ද කියන්නේ කනේ බාහිර ආයතනය. ඒ බාහිර ආයතනයයි විඥානය තුන එකතු වුණා කනේ ස්පර්ශය හැදුණා. එතකොට එහෙනම් ස්පර්ශය කියලා වෙනම අර්ථ දැක්වීමක් ස්පර්ශය කියන තනි නමකින් හැඳින්වෙන වෙනම දෙයක් නැහැ. ස්පර්ශය කියන්නේ ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසය, දිවේ, කය, මනසේ ස්පර්ශය. එහෙනම් ආයතන වලින් තොරව ස්පර්ශයක් කියලා දෙයක් කතා කරන්නේ නැහැ. ඒක නිසා ස්පර්ශය කියනකොට ඒ තුල අඩංගු වෙනම ආයතනය. ස්පර්ශ කියනකොට ආයතන ටික ඒ තුල අඩංගු වෙලා තියෙනවා. ඒක නිසා තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් දේශනා කරන්නේ මේ ආනන්දය ස්පර්ශයට හේතුවක් තියෙනවද කියනකොට තියෙනවා කියන්න මොකද්ද කියලා අපෝ නාම රූප කියලා කියන්න කියලා කිව්වේ. අර ස්පර්ශය කියන එක ඇතුලේ ආයතන 6 තියෙන නිසා, සලආයතන කියන එක තියෙන නිසා නාම රූප වලට කිරීම සම්බන්ධ කරනවා ස්පර්ශය කියන එක. එතනදී භාග්‍යවතුන් වහන්සේ මේ ස්පර්ශය ගැන මේ වෙන කොහේවත් සඳහන් වෙන්නේ නැති විශේෂ විස්තරයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි පින්වත්නි පටිඝ සම්පස්සයයි අධිවචන සම්පස්සයයි කියන දෙක. එතකොට මේ පටිඝ සම්පස්සය එක දේශනා කරන්නේ පටිඝ සම්පස්සය කියන එක දේශනා කරන්නේ නාම ධාතුවේ නාමකායේ පටිඝ සම්පස්සය කියලා. අධිවචන සම්පස්සය දේශනා කරන්නේ රූපකායේ අධිවචන සම්පස්සය කියලා. රූපකායේ අධිවචන සම්පස්සයයි නාමකායේ පටිඝ සම්පස්සයයි කියලා වචන දෙකක් භාග්‍යවතුන් වහන්සේ එතනදී දේශනා කරනවා. එහෙනම් ඒක අපිට හොඳටම පැහැදිලි. නාම රූප කියන දෙකත් එක තමයි මේ දෙක. නාමකායේ රූපකායේ කියන මේ දෙකත් එක තමයි ස්පර්ශය සම්බන්ධ වෙන්නේ. ඒතර මොකක්ද මේ කියන්නේ? නාමකායේ පටිඝ සම්පස්සයයි රූපකායේ අධිවචන සම්පස්සයයි කියලා කියන්නේ මොකක්ද මේ? එතකොට මේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් සාමාන්‍ය මේ සිදුවෙන මේක මේ අමුතුවෙන් ගොඩාක් ගැඹුරට මේ අමුතු දෙයක් නෙවෙයි මේ කියන්නේ. එතකොට යම් කිසි දෙයක්
බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි යේහි ආකාරයේ යේ ලිංගේහි යේ නිමිත්තේහි, ඒ කියන්නේ යම් ආකාරයකින් යම් ආකාරයේ වගේම යම් ලිංග කියලා කියන්නේ යම්කිසි කොටස්, ඒ කියන්නේ අපි තුමු යම් දෙයකට හැඳින්වීමක් තියෙනවා කියලා. يعني ප්‍රභේද, අන්නේ ප්‍රභේද යම් ප්‍රභේදයකින් යම් ආකාරයකින් යම් නිමිති වලින්, හරි, යම් නිමිති වලින් හඳුන්වන යම් කිසි දෙයක් නැත්තම්, හරි, යම් කිසි දෙයක් නැත්තම්, ඒ කියන්නේ දෙයක් කියලා කිව්වේ රූපයක්, හරි, යම් කිසි රූපයක්, යම් කිසි දෙයක්, යම් කිසි රූපයක් නැත්තම් එතනදී අදිවචනයක් කියලා දෙයක් පනවන්න බෑ. යම් කිසි දෙයක් නැත්තම් අදිවචනයක් කියලා දෙයක් තියෙන්නේ නැහැ. යම් කිසි අදිවචනයක් තියෙන්න නම් යම් කිසි දෙයක් තියෙන්න ඕනි. යම් කිසි දෙයක් අපිට හඳුන්වන්න ඒකට අදිවචනයක් තියෙන්න ඕනි. අදිවචනය කියලා කියන්නේ ඇත්තටම කියන්නේ යම් කිසි දෙයක් හඳුන්වන්න භාවිතා කරන නම. හරි, යම් කිසි දෙයක් හඳුන්වන්න භාවිතා කරන නමක්. අපි තු මෙහෙම දැන් ඔන්න අපි හිතමු ලෝකයේ අලුතෙන්ම මොන හරි දෙයක් හොයාගන්නවා කියලා. අලුතෙන්ම මොන හරි දෙයක් හොයාගන්නවා. අපි හිතමු අලුතෙන්ම හොයාගන්නවා ග්‍රහ ලෝකයක් මොනවා හරි. මෙච්චර කාලයකට කවුරුත් හොයාගෙන නැති ග්‍රහ ලෝකයක් හොයාගන්නවා. හරි, ග්‍රහ ලෝකයක් හොයාගන්නවා. විද්‍යාඥයෝ කවුරුත් මෙච්චර කාලයකට හොයාගෙන නැහැ. එතකොට මේ ග්‍රහ ලෝකයේ විද්‍යාඥයන්ට අහම්බේ මේ ග්‍රහ ලෝකය ගැන ගවේෂණය කරන්න යද්දී මේ ග්‍රහ ලෝකය මේ අහුණා කියලා කියන්නේ. එතකොට මේ ග්‍රහ ලෝකයට ඔන්න දැන් තාම නමක් නැහැ. මේ ග්‍රහ ලෝකයට තාම නමක් නැහැ. දැන් හොයාගත්තු ග්‍රහ ලෝකෙට නම් දානවනේ. හොයාගෙන. දැන් අලුතෙන්ම ග්‍රහ ලෝකයක් හොයාගන්න. දැන් මේ අපි තුමු මේ නමක් මේකට දාන්න විද්‍යාඥයෝ කණ්ඩායමක එකතු වෙලා තීරණය කරන්න ඕන මේකට නමක්. මේ ග්‍රහ ලෝකයට අලුතෙන්ම හොයාගත්තු ග්‍රහ ලෝකයට තාම නමක් දාලා නැහැ. හරි. ඒතර මොනවා හරි දැන් ඔන්න දෙයක් තියෙනවා. මොකක්ද ඒ දේ? ඒ තමයි ග්‍රහ ලෝකයක් තියෙනවා. ඒක තමයි දෙයක් තියෙනවා. හැබැයි තාම නමක් නැහැ. එතකොට හැබැයි මේකට හඳුන්වන්න ඕන මේකට. කොහොමද හඳුන්වන්නේ? අඩුමතරමින් හඳුන්වනවා තාම නම දාලා නැති ග්‍රහ ලෝකය කියලා. හරි. තාම නමක් දාලා නැති ග්‍රහ ලෝකය. එහෙම නැත්නම් අලුතෙන් හොයාගත්තු ග්‍රහ ලෝකය කියලා හරි හැඳින්වීමක් දාන්න ඕනේ මේකට. තියන්න ඕනේ. ඊට පස්සේ තමයි නමක් දාන්නේ. හරි. එතකොට අර ග්‍රහ ලෝකයේ හඳුන්වන්න අපිට යම්කිසි ක්‍රමයක් තියෙන්න ඕනි. හරි. ඒ ග්‍රහ ලෝක අලුතෙන් හොයාගත්තු ග්‍රහ ලෝකේ හඳුන්වන්න ක්‍රමයක් තියෙන්න ඕනි. එක්ක කියනවා තාම නම නැති, නමක් දාපු නැති ග්‍රහ ලෝකය. ඒක තමයි ඒකේ පැනවීම ඒ වෙලාවේ. හරි. ඒක පැනවීම ඒ වෙලාවේ. එහෙමත් නැත්නම් අලුතෙන් හොයාගත්තු ග්‍රහ ලෝකය. ඒක තමයි පැනවීම. ඒක තමයි ඒ වෙලාවේ නම වෙන්නේ. හරි. ඒක හඳුන්වන්න යම්කිසි ඒ නිමිති වලින් ආකාර වලින් ඒ දේවල් වලින් යම්කිසි පැනවීමක් කරනවා ඒකට අපි. හරි. ඒ පැනවීමක් නැත්තම් ඒක හඳුන්වන්න ක්‍රමයක් නැහැ. වස්තුවක් යම්කිසි දෙයක් තියෙනවා ඒක අපිට හඳුන්වන්න ඕනි. ඒ වෙලාවේ අපි හඳුන්වනවා තාම මේ නමක් දාපු නැති එක. එහෙම නැත්නම් අපි නිකන් අපි හිතමු මේ ඒක විද්‍යාඥයෝ හොයාගත්තේ රාත්‍රී කාලේ කියලා. අර රෑ හොයාගත්ත එක කියලා හරි දානවා. මොනවා හරි එහෙම ඒක පනවන්න, ඒක හඳුන්වන්න යම්කිසි පැනවීමක් කරනවා. හරි. එතකොට එහෙම පැනවීමක් තියෙන්න ඕනි. අපි හිතමු දැන් එහෙම පැනවීමක් ලෝකේ යම් පැනවීමක් කරන්න නම් යම්කිසි දෙයක් තියෙන්නත් ඕනි. පැනවීමක් කරන්න නම් දෙයක් තියෙන්නත් ඕනි. යම්කිසි දෙයක් තියෙනවා නම් පැනවීමක් කරන්නත් ඕනි. ඒක තමයි දැන් යම්කිසි දෙයක් කියනකොට ඒක එතනදී ඒ යම්කිසි දේ පටික සම්පස්සයක් තමයි තියෙන්නේ. එතන පටිගයක් තියෙන්නේ එතන. පටිගයක් කියලා කියන්නේ මේ ගැටෙනවා. ගැටෙන්නේ මොකක් කරාද? ගැටෙන්නේ ඇස කියන්නේ චක්කුවේ. හරි. චක්කුවේ ගැටෙනවා ඡායාවක් විදිහට ගැටෙන්න පුළුවන්.
සෝතේ ගැටෙනවා ශබ්ද මාත්‍රයක් විදිහට. සෝතේ ගැටෙනවා. හරි. ඊට පස්සේ ගාහණේ ගැටෙනවා ගන්ධ මාත්‍රයක් විදිහට. දිවේ ගැටෙන්න පුළුවන් රස මාත්‍රයක් විදිහට. කයේ ගැටෙන්න පුළුවන් පොට්ටබ්බ මාත්‍රයක් විදිහට. මනසේ ගැටෙන්න පුළුවන් ධම්ම මාත්‍රයක් විදිහට. එහෙම නැත්නම් අරමුණක් විදිහට මනසේ ගැටෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට මේ අභ්‍යන්තර ආධ්‍යාත්මික ආයතනවල යම් ගැටෙන ස්වභාවයක් තියෙනවා. එතකොට පටිගයක් තියෙනවා. හරි. පටිගයක් තියෙනවා. පටිගයක් තියෙනවා. මෙන්න මේ පටිගය ඔන්න ඒකේ ස්වභාවයක්. එතන මේ ආයතන හයේ යම් ගැටීමක් තියෙනවා. ඒ කියන්නේ ආයතන හයේ ගැටෙන්න යම් දෙයක් තියෙනවා. ඒක එක්ක ඇසට පේන රූපයක්. එක්ක කනට ඇහෙන ශබ්දයක්. එක්ක නාසයට දැනෙන ගඳ සුවඳක්. එක්ක දිවට දැනෙන රසයක්. කයට දැනෙන පහසක්. හිතට හිතෙන අරමුණක්. ඔන්න එතකොට මෙතන ගැටෙන ස්වභාවයක් තියෙනවා. ඒකේ ගැටෙනවා. පටිගයක්, පටික සම්පස්සයක් තියෙනවා. හරි. ඒතර මේ පටික සම්පස්සය පටික සම්පස්සයක් තියෙනවා නම් ඒකට තියෙන්න ඕනි නමක්. හරි. පටික සම්පස්සයක් තියෙනවා නම් පටිගයක් තියෙනවා නම් ගැටෙන්න දෙයක් තියෙනවා ඒකට නමක් තියෙන්න ඕනි. ඒකට පැනවීමක් තියෙනවා, හැඳින්වීමක් තියෙන්න ඕනි. ඒකට කියනවා නාමකායේ පටික සම්පස්සේ. හරි. නාමකායේ පටික සම්පස්සේ. අර පටික සම්පස්සයක් වෙන්න නාමකායක් තියෙන්න ඕනි. ඒකට පැනවීමක් නමක් දාලා තියෙන්න ඕනි. හරි. ඊට පස්සේ දැන් අදිවචනයක් තියෙන්න ඕනේ. ඒකට අපි නමක් දානවනේ. එතන මේ නමක් දාන්න නම් යම්කිසි දෙයකට නමකින් හඳුන්වන්න නම් යම්කිසි අදිවචනයක් තියෙන්න නම් යම්කිසි රූපයක් තියෙන්න ඕනි. රූප ධාතුවක් තියෙන්න ඕනි. ඒ රූප ධාතුවේ තියෙන්නේ අදිවචනයක්. රූප ධාතුවට අදිවචනයක් තියෙනවා. නාමකයට පටිගයක් තියෙනවා. හරි. නාමකයේ පටික සම්පස්සයයි රූපකයේ අදිවචන සම්පස්සයයි. ඒ කියන්නේ ඔක සාමාන්‍යයෙන් අපි මේ දැන් ඔක අමුතුවෙන් ගොඩාක් දුරට හිතන්න දෙයක් නෑ. ඔක සාමාන්‍ය අපි එදිනෙදා විවහාරයේදී එදිනෙදා භාවිතාවේදී මෙන්න මේ දෙක තමයි හසුරුවන්නේ. නාමකයේ අදිවචන සම්පස්සයයි රූපකයේ පටික සම්පස්සයයි. ඕක තමයි ලෝකේ තියෙන්නේ. දැන් මේ දෙක වෙන් කරලා හඳුන ගන්න පුළුවන් වෙන්න ඕනි. මේ දෙක වෙන් කරලා හඳුන ගන්නවා කියන්නේ නාම රූප වෙන් කරලා හඳුන ගන්නවා කියන එකයි. හරි. නාම රූප වෙන් කරලා හඳුන ගන්නවා කියන එකයි. ඒතර නාම රූප වෙන් කරලා හඳුන ගැනීමේදී අර නාම රූප මේ ලෝකේ තියෙන්නේ නාම රූප වලින්නේ. ලෝකේ තියෙන්නේ. ඒතර මේ නාම රූප වලින් තියෙන නාම රූප පදනම් කරගෙන පවතින ලෝකේට අපි අහුවෙන්නේ නැහැ. අපි රැවටෙන්නේ නැතුව අපිට ඉන්න පුළුවනි. හරි. එතකොට ඒ දෙක වෙන් කරලා අපිට අඳුන ගන්න පුළුවන් නම්. ඒතර මෙතන තියෙන ඔන්න ස්පර්ශය. ඉස්සරහට අපි තවත් මේක අපි විස්තර වශයෙන් මේ කතා කරමු. එතකොට මේ පටික සම්පස්සේ අදිවචන සම්පස්සයයි කියන එක මේක ස්පර්ශය. එතකොට අන්නේ ස්පර්ශය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒකට ස්පර්ශය ගැන කතා කිරීමේදී විශේෂ විග්‍රහයක් භාග්‍යවතුන් දේශනා කරපු. ස්පර්ශය ගැන කතා කිරීමේදී අපි ඉස්සරහට මහානිදාන සූත්‍රෙත් කතා කරන්න බලාපොරොත්තු වෙන. කතා කරනකොට මේක තවදුරටත් ඔබට යම් ආකාරයකට තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ අදිවචන සම්පස්සයත් පටික සම්පස්සයත් කියන දෙක තවදුරටත් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. එතකොට පින්වත්නි, එහෙනම් ඔන්න මේ ස්පර්ශය, මේ අදිවචන සම්පස්සය, පටික සම්පස්සය කියලා හඳුන්වන මේ ස්පර්ශය ඒක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ආහාරයක් විදියට. හරි. මේ ස්පර්ශය ආහාරයක් විදියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ පුත්තමංස සූත්‍රයේදී මේ ස්පර්ශය කියන එක දේශනා කරනවා.
කතංච භික්කවේ පස්සාහාරෝ දට්ටබ්බෝ. මහණෙනි කොහොමද ස්පර්ශ ආහාරය දැකිය යුත්තේ? ස්පර්ශ ආහාරය කොහොමද දැකිය යුත්තේ? සේයතාපි භික්කවේ ගාවී නිච්ඡම්මා කුඩ්ඩංචේව නිස්සාය තිට්ඨෙය්‍ය යේ කුඩ්ඩ නිස්සිතං පානාතේ නං කාදෙය්‍යුම්. මහණෙනි හම ගහපු එළදෙනක් ගව දෙනක් ඉන්නවා සම්පූර්ණයෙන් හම ගහලා. ඒ හම ගහපු එළදෙන යම්කිසි බිත්තියකට හේතු වුණොත් එහෙම ඒ බිත්තියේ ඇසුරු කරගෙන ඉන්න සත්තු අර හම ගහපු එළදෙනව කන්න පටන් ගන්නවා. බිත්තියට හේතු වුණොත් එහෙම බිත්තිය ඇසුරු කරගෙන ඉන්න සත්තු කන්න පටන් ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් ගසකට හේතු වුණොත් එහෙම හම ගහපු එළදෙන ගහේ ඉන්න ගහ ඇසුරු කරගෙන ඉන්න සත්තු කන්න පටන් ගන්නවා. අර එළදෙන හම ගහලා ඉන්නේ. ඊට පස්සේ යම් ගලකට වගේ හේතු වුණොත් මේ ගලේ ඇසුරු කරගෙන ඉන්න සත්තු කන්න පටන් ගන්නවා. ඊට පස්සේ වතුරකට බැස්සොත් එහෙම හම ගහපු එළදෙන වතුරේ ඉන්න සත්තු කන්න පටන් ගන්නවා. අර හම ගහපු එළදෙන බෙරිල්ලක් නැහැ. යම් ආකාශය ඇසුරු කරන නම් ඉන්නේ අවකාශයේ කිසියකට හේතු නොවි අවකාශය තුල මේ නම් ඉන්නේ අවකාශයේ ඉන්න ඒ සත්තු කන්න පටන් ගන්නවා අර එළදෙන. හම ගහපු එළදෙන. කිසිම බෙරිල්ලක් නැහැ. හම ගහපු එළදෙනට කිසිදු බෙරිල්ලක් නැහැ. කොහේ ගිහිල්ලා වැතුරුණත් කොහේ ගිහිල්ලා හිටගෙන හිටියත් මොකට හේතු වුණත් ඒ හම ගහපු එළගෙන අර ඒ තැන ඇසුරු කරගෙන ඉන්න සත්තු කන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ස්පර්ශය ඒ වගේ ගැළවිල්ලක් නැහැ. බේරිල්ලක් නැහැ ස්පර්ශයෙන්. අපි ජීවත් වෙනකොට පින්වත්නි මේ ස්පර්ශය නොහැදෙන මොහොතක් නැහැ. මේ අහවල් වෙලාවේ ස්පර්ශය හැදෙන්නේ නැහැ කියලා ස්පර්ශයෙන් නොහැදෙන මොහොතක් නැහැ. සෑම මොහොතකම ස්පර්ශය හැදෙනවා. එක්ක ඇසේ ස්පර්ශයට අපි අහු වෙලා ඕන මොහොතක. එක්ක කනේ ස්පර්ශයට අහු වෙලා. එක්ක නාසයේ ස්පර්ශයට අහු වෙලා. එක්ක දිවේ ස්පර්ශයට අහු වෙලා. එක්ක කයේ ස්පර්ශයට අහු වෙලා. එක්ක මනසේ ස්පර්ශයට අහු වෙලා. හරි. ඕනම මොහොතක ස්පර්ශයට අහු වෙලා. ස්පර්ශයෙන් ගැලවිච්ච මොහොතක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන උපමාවෙන් ස්පර්ශය මේ විදිහට දකින්න. කොහොමද ස්පර්ශය දකින්න තියෙන්නේ? හම ගහපු එළදෙනකට කොහේ ගියත් බේරිල්ලක් නැහැ වගේ. හරි? හම ගහපු එළදෙනකට කොහේ ගියත් බේරිල්ලක් නැහැ වගේ අපිටත් ස්පර්ශයෙන් බේරිල්ලක් නැහැ. ස්පර්ශයෙන් බේරිල්ලක් නැහැ. ස්පර්ශය අවබෝධ කරන්න තියෙන්නේ. ස්පර්ශයෙන් බේරිල්ලක් නැහැ අවබෝධ කරන්න තියෙන්නේ ස්පර්ශය. හරි. එතකොට අපි හිතමු අපි ඇස් දෙක පියා ගන්නවා කියලා. ඇස් දෙක පියාගත්තට වැඩ කන් දෙක ඇහෙනවා. එතකොට කනට ඇහෙනවා ඊට පස්සේ කන් දෙකට ඇහෙනවා. අපි හිතමු කන් දෙකෙත් අපි ඇස් දෙකත් පියාගෙන කන් දෙකෙත් අපි ගහ ගන්නවා මොනවා හරි ඇබ දෙකක්. දැන් මොකද වෙන්නේ? දැන් ඒක නාසයට දැනෙනවා මොනවා හරි. අපි හිතමු නාසයට මොකද දැනෙන්න බැරි වෙන නාසයට අපි මොනවා හරි ඇබ දෙකක් ගහ ගන්නවා. දැන් මොකද වෙන්නේ? දැන් එක්ක දිවට රසයක් දැනෙනවා. අපි හිතමු දිවට රසය දැනෙන්නේ නැහැ කියලා. එක්ක කයට මොනවා හරි පහසක් දැනෙනවා. අපි තුමු ඒ පහසටත් අපි අවධානය යොමු කරන්නේ නැහැ කියලා හිතට හිතෙනවා එක එක දේවල්. හරි. එහෙනම් මේ ආයතන 6 ස්පර්ශයෙන් බැහැර වෙච්චි එක මොහොතක්වත් නැහැ. සෑම මොහොතකම ස්පර්ශයට අහු වෙලා. හරි. එහෙනම් මේ ස්පර්ශයට සෑම මොහොතකම අහු වෙනවා කියලා කියන්නේ ස්පර්ශයක් ඇති වුණාද ඒ ස්පර්ශයේ ප්‍රත්‍ය කරගෙන උපදිනව මොනවද? පස්සපච්චයා වේදනා විඳීම් හට ගන්නවා. හරි. ස්පර්ශයේ ප්‍රත්‍ය කරගෙන විඳීම් හට ගන්නවා. එහෙනම් ඔන්න ස්පර්ශයෙන් බැහැර වුණු එක මොහොතක්වත් නැහැ. එහෙනම් ස්පර්ශයෙන් බැහැර වුණු එක මොහොතක්වත් නැත්තම් ස්පර්ශය හටගන්න හැම මොහොතකම වේදනාවක් හට ගන්නවා නම් එහෙනම් වේදනාවෙන් බැහැර වුණු එක මොහොතක්වත් නැහැ. මොනවා හරි විඳීමක් තියෙනවා. එක්ක ඒක සැප විඳීමක්, එක්ක දුක් විඳීමක්, එක්ක උපේක්ෂා විඳීමක්. හරි. අපිට සමහර අවස්ථාවලදී සැප විශේෂයෙන් සැපක් කියලා හෝ විශේෂයෙන් දුකක් කියලා හෝ දැනෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. හැබැයි මේ වෙලාවේ දුක් සැප රහිත උපේක්ෂා විඳීමක් තියෙනවා.
ඒ උපේක්ෂා විඳීම අපි විඳින්නේ අනවබෝධයෙන්. අවබෝධයක් නැහැ. බරපතල වෙන්නේ සැප විඳීමයි දුක් විඳීමයි නෙවෙයි උපේක්ෂා විඳීම. ඇයි උපේක්ෂා විඳීම අපිට ප්‍රකට නැහැ. හැබැයි එතන අවිද්‍යාව තියෙනවා. අවිජ්ජානුසය වැඩෙනවා. අවිද්‍යාව තමයි පෝෂණය වෙන්නේ උපේක්ෂා විඳීම හරහා. ඒක නිසා විඳීමට අහු වෙනවා. වේදනාපච්චය තණ්හා යම් විඳීමක් හටගත්තද සැපක් හෝ වේවා දුකක් හෝ වේවා උපේක්ෂාවක් හෝ වේවා ඒ වේදනාවට තණ්හා උපදිනවා. හරි වේදනාවට තණ්හා උපදිනවා. තණ්හාපච්චය උපාදානං ඒකට බැඳෙනවා බැඳී යනවා. තණ්හාපච්චය උපාදානං බැඳී යනවා. උපාදානපච්චය භවෝ භවයේ හැදෙනවා. එහෙනම් බලන්නකෝ ස්පර්ශයේ හැදෙන අපි දන්නේ නෑනේ. ඇසින් රූපයක් බලනවා. ඇසින් රූපයක් බලනකොට අපිට තේරෙන්නේ රූපය දැක්කා කියලා. හරි අපි කොච්චර ඇස් දෙකින් රූප බලනවද? රූපය දැක්කා කියලා අපිට තේරෙන්නේ. අපිට තේරෙන්නේ ඒ ඇස් දෙකින් රූපය දකින්නකොට ඒ ඔස්සේ භවයේ හැදුනා කියලා අපිට තේරෙන්නේ නෑනේ. හරි නැවත විපාකයක් දෙන්න කර්ම හැදුනා කියලා අපිට තේරෙන්නේ නෑනේ. අපි කන් දෙකෙන් ශබ්ද අහනවා. තොර තෝංචියක් නැතුව අපි ශබ්ද අහනවනේ. ඒතර මේ ශබ්ද අහනකොට අපිට තේරෙන්නේ ශබ්දය ඇහුණා කියලා. හැබැයි අපිට තේරෙන්නේ ඒ ශබ්දය ඇහෙනකොට ඒක මොන විදිහේ සද්දයක් වුණත්. හරි මොන විදිහේ සද්දයක් වුණත් ශබ්දයක් වුණත් ශබ්දේ නම් අපි අහන්නේ ඒ ශබ්දයේ ඔස්සේ භවයේ හැදෙනවා කියලා අපිට තේරෙන්නේ. නාසයට ගඳ සුවඳ මේ විඳිනවා අපි දැනෙනවා. දැනෙනකොට අපිට තේරෙන්නේ භවයේ හැදුනා කියලා. නමුත් භවයේ හැදෙනවා. ඇයි? ස්පර්ශය හැම මොහොතකම ස්පර්ශය. ස්පර්ශය ඔස්සේ පස්සපච්චා වේදනා විඳීම හට ගන්නවා. වේදනාපච්චා තණ්හා. තණ්හා උපදිනවා. තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භවෝ. භවයක් හැදුනද භවපච්චා ජාති. ජාතිය සකස් කරනවා. ඉපදීම සකස් කරනවා. හැම මොහොතකම ඉපදීම සකස් කරනවා. එහෙනම් පින්වත්නි ඔන්න අනතුර ස්පර්ශී. අනතුර. එහෙනම් ස්පර්ශයේ තේරුම් ගන්න ඕනේ. ස්පර්ශය අවබෝධ කරගන්න ඕනේ. ස්පර්ශය අවබෝධ කරගන්න තියෙන්නේ කොහොමද? ස්පර්ශය අවබෝධ කරගන්න තියෙන්නේ. අර ඉස්සෙල්ලා අපි ඊයේ දේශනාවේදී කළේ ස්පර්ශයේ තියෙනවා ස්පර්ශ සමුදය තියෙනවා. හරි ස්පර්ශයේ ඒකාන්තයක් ස්පර්ශ සමුදය දෙවෙනි අන්තයයි. එහෙනම් අපි ස්පර්ශ සමුදය හැදෙන්නේ ස්පර්ශ සමුදය හැදෙන්නේ ස්පර්ශයම හොඳට සිහිනුවණින් අනිත්‍ය විදියට දැක්කොත්. ස්පර්ශය හටගන්නකොට ඒ ස්පර්ශයට මුල් වෙන්නේ ඇසයි රූපයයි විඥානයයි. හරි ඇසයි රූපයයි විඥානයයි තමයි ස්පර්ශයට මුල් වෙන්නේ. ඒ තුන එකතුව ස්පර්ශය කියලා කියන්නේ. එහෙනම් ඒ ඇස අනිත්‍ය විදිහට අපි දකිනවා නම් ඇසේ අනිත්‍ය දකිනවා නම් රූපේ අනිත්‍ය දකිනවා නම් විඥානී අනිත්‍ය දකිනවා නම් එහෙනම් අනිත්‍ය වූ දෙයක් ඔස්සේ අනිත්‍ය විලා ගියපු දෙයක් ඔස්සේ එයාට දකින්න තියෙන්නේ අනිත්‍ය නම් හටගන්න දේ නැතිවීම නම් දකින්න තියෙන්නේ. හරි යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං හටගන්න දේ නිරුද්ධ වීම නම් එයාට දකින්න තියෙන්නේ නැතිවීම නම් දකින්න තියෙන්නේ. එතන එයාට පවතිනා වූ දෙයක් නැහැ. පවතින දෙයක් නැහැ. පවතින දෙයකටනේ අපිට තණ්හා උපදින්න තියෙන්නේ. හරි තණ්හා උපදින්න තියෙන්නේ පවතින දෙයකට. එතකොට පවතින්නේ නැත්තම් තණ්හා උපදින්න විදිහක් නැහැ. තණ්හා පවත්තන්න මොකේද? පවත්තන්න විදිහක් නැහැ තණ්හාව. එතකොට තණ්හාව පවත්තන්න දැන් ඒකනේ අපිට දැන් අර මං ඊයේත් ඔබට කතා මේ දේශනාවේදී ඔබට දේශනා කළ අනාථපිණ්ඩිකව සූත්‍රය අරගෙන නැවත විඥාණය හැසිරෙනවා කියලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන විඥාණය ඒව ඇසුරු කරගෙන විඥාණය පවත්වන්න එපා කියලා. ඒතර විඥාණය පවතිනවා. විඥාණය පවතින විඥාණයට පවතින්න නම් හරි විඥාණයට පවතින්න නම් තියෙන්න එපා විඥාණයට පවතින අරමුණක්.
විඥාණයට පවතින අරමුණක් තියෙන්න ඕනි. ඒතර විඥාණයට පවතින අරමුණක් නැති වෙනවා. අර ටික අනිත්‍ය විදිහට කල්පනා කරොත්, අනිත්‍ය විදිහට දැක්කොත්. ඇස අනිත්‍ය විදිහට කල්පනා කරොත්, රූපේ අනිත්‍ය විදිහට කල්පනා කරොත්, ඊට පස්සේ විඥාණය අනිත්‍ය විදිහට කල්පනා කරොත්, ස්පර්ශය අනිත්‍ය විදිහට කල්පනා කරොත්, විඥාණයට පවතින අරමුණක් නැති වෙලා යනවා. අරමුණ නැහැ. එහෙනම් අන්න ස්පර්ශ සමුදය තමයි ස්පර්ශ, ඒක තමයි ස්පර්ශ නිරෝධය. ස්පර්ශ වෙන්න, ස්පර්ශේ පවත්තන්න දෙයක් නැති වෙලා යනවා. නැත්තම් ආපහු ස්පර්ශය හැදෙනවා. ස්පර්ශ සමුදය. හරි. ඒතර මේ දෙකම අන්ත දෙකක්. ස්පර්ශ ඒකාන්තයක්, ස්පර්ශ සමුදය ඒකාන්තයක්. ස්පර්ශ නිරෝධයේ මැද ස්පර්ශයයි ස්පර්ශ සමුදයයි දෙක ගැට ගහලා දෙන්නේ තණ්හාවෙන්. එහෙනම් ඔන්න මේ විදිහට හොඳට ස්පර්ශය ගැන හොත්තට තේරුම් ගන්න ඕන නම් ස්පර්ශේ හට ගැනීම, ස්පර්ශේ සමුදය, මේ දේවල් හොත්තට තේරුම් ගන්නවා නම් හරි. ඉතින් ස්පර්ශයේ මම ඉස්සෙල්ලා කිව්වා ස්පර්ශයේ තේරුම් ගන්නවා කියලා කියන්නේ ස්පර්ශයේ වෙන්න බලපාපු ඇස, රූපයේ විඥානය, කන ශබ්දයේ විඥානය, නාසයේ ගඳ සුවඳ විඥාන, මේ දේවල් හොත්තට අනිත්‍ය විදිහට, අනාත්ම විදිහට කල්පනා කිරීම. අනිත්‍ය විදිහට, අනාත්ම විදිහට කල්පනා කිරීම. ඒතර අනාත්ම විදිහ, අනිත්‍ය හොඳට අනිත්‍ය මේ තේරෙන කෙනාට මේක දුකට අයිති කියලා තේරෙනවා. අනිත්‍යයටයි දුකටයි අයිති නම් ඒක තමන්ගේ වශයෙන් පවත්තන්න, ආත්ම වශයෙන් ගන්න, තමා වශයෙන් ගන්න කිසි දෙයක් එතුළ ඉතිරි වෙන්නේ නැහැ. ඒක යට හොඳට තේරෙන්න පටන් ගන්නවා. අන්නේ තේරෙනකොට එයා තුළ ස්පර්ශ සමුදය හටගන්නේ තත්ත්වයටපත් වෙන එක තමයි ස්පර්ශ නිරෝධය. එහෙනම් ඔන්න මෙන්න මේ ස්පර්ශය, එතකොට ස්පර්ශයේ ආහාරමය කෘත්‍ය කියලා කියන්නේ නැවත දැන් හටගත්තු සත්‍යයේ පැවැත්ම තමයි ස්පර්ශය. නැවත කියන්නේ සම්භවේශීනව අනුග්‍රහය, හට ගන්න ඉන්න සත්‍යයන්ට අනුග්‍රහ වෙනවා කියලා කියන්නේ ස්පර්ශ සමුදය. හරි. ස්පර්ශ සමුදය හට ගන්නවා. ඒතර තමයි භවයේ ආපහු හැදි යන්නේ. එහෙනම් ඔන්න හොඳට තේරුම් ගන්න ඕනේ තමයි ස්පර්ශය මෙන්න මේ ආහාරමය ස්වභාවය, ස්පර්ශයේ තියෙන ආහාරමය කෘත්‍ය ඔබ තේරුම් ගන්නකොට ඔබට ස්පර්ශ පිළිබඳ ලොකු වැටහීමක් ගන්න පුළුවනි. ඉතින් ඔබ හොඳට පින්වත්නි මෙන්න මේ දැන් අපි කතා කරන්නේ මේ ආහාර ගැන. එහෙනම් ස්පර්ශ ආහාරය ගැන මේ විදිහට කල්පනා කරනවා. බුදුරජාණන් දේශනා කරනවා පස්සේ භික්කවේ ආහාරේ පරිඤ්ඤාතේ තිස්සෝ වේදනා පරිඤ්ඤාතා හොಂತಿ. මහණෙනි, ස්පර්ශ ආහාරය හොත්තට පිරිසිඳ දැක්කොත්, පරිඤ්ඤාති කියලා කියන්නේ පිරිසිඳ දකින්න. පස්සෝ භික්කවේ පරිඤ්ඤාති, මහණෙනි ස්පර්ශ ආහාරය හොඳට පිරිසිඳ දැක්කොත් එහෙම තිස්සෝ වේදනා පරිඤ්ඤාතා හොಂತಿ. තුන් වේදනාවන් හොඳට පිරිසිඳ දැක්කා වෙනවා. මොකද තුන් වේදනාවන් කියලා කියන්නේ? දුක් වේදනාව, සැප වේදනාව, උපේක්ෂා වේදනාව. ඇයි ස්පර්ශයේ හේතු කරගෙන මේ විඳීම් හට ගන්නවා. ස්පර්ශයේ ඇති වෙන මොහොතෙම ඒ ෂණයෙන්ම විඳීම් හට ගන්නවා. අපි මං ඉස්සලත් ඔබට කිව්වා, ඊයේත් කිව්වා, දැන් මේකට පස්සේ මේකට පස්සේ මේක කියලා අපි භාග්‍යවතුන් දේශනා කළාට මේ ඔක්කොම එකම සංසිද්ධියක්. එක මොහොතක සිදුවෙන එක සංසිද්ධියක් මේ. හරි. එතකොට එහෙනම් ඔන්න ස්පර්ශයේ ඇති වෙන මොහොතම අතරක් නැහැ. සහජාතව අතරක් නැහැ, විඳීම හට ගන්නවා. එහෙනම් ස්පර්ශය අවබෝධ කරනවද? ස්පර්ශයේ පිරිසිදු දකින්නවද? එයා පිරිසිදු දකින්නවා විඳීම. හරි. තීසු වේදනාසු පරිඤ්ඤාතාසු අරිය ශාවකස නත්ති කිංචි උත්තරින් කරණීයන්ති වදාමි. තුන් වේදනාවන් පිරිසිදු දැක්කා නම්, හරි, ස්පර්ශයේ පිරිසිදු දැකීම තුළ තුන් වේදනාවන් පිරිසිදු දැක්කා නම්, පින්වත්නි, තුන් වේදනාවන් පිරිසිදු දැකපු කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
අරිය ශාවකස්ස ඒ ආර්ය ශ්‍රාවකයාට නත්ති කිංචි උත්තරින් කරණීයන් වදාමි. නැවත කරන්න දෙයක් නෑ කියනවා. නිවන් අවබෝධයේ පිණිස තවදුරටත් කරන්න දෙයක් නෑ කියනවා. ඇයි? තුන් වේදනාවන් පිරිසිදු දැක්කා නම් ඊට පස්සේ වේදනා පත්‍ය තණ්හා හටගන්නේ. තණ්හාව නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. තණ්හාව නිරුද්ධ වුණා කියලා කියන්නේ දුක ඉවරයි. ඒ තණ්හාවෙන් දුක හැදෙන්නේ. ඒතර තණ්හාව නිරුද්ධ වුණොත් එහෙම නැවත භවය හැදෙන්නේ නැහැ. ඒ තමයි අරහත්ත්වය. සසරින් නිදහස් වීම. එහෙනම් බලන්නකෝ. දැන් මේ ස්පර්ශයේ පිරිසිදු දැකීම තුල තුන් වේදනාවන් පිරිසිදු දකින්න. එතකොට ස්පර්ශයේ පිරිසිදු දකින්නකොට ස්පර්ශයේ පිරිසිදු දකින්නවා කියන්නේ මොකක්ද? ස්පර්ශයට හේතු වෙච්චි ඇසේ ඊට පස්සේ රූපේ විඥානේ අනිත්‍ය කල්පනා කරනවා. ඒ අනිත්‍ය දකින්නවා. ඇස හට ගැනීම නැතිවීම දකින්නවා. මේ මොහොතේ හටගත්තු ඇස නිරුද්ධ වෙලා යනවා කියලා දකින්න. මේ තමයි අනිත්‍ය. හටගත්තු දේ නිරෝධය දකින්නවා. අපි හටගත්තු දේ නිරෝධය දකින්නේ සමුදයෙන් සමුදය ගැට ගන්නවා තණ්හාවෙන්. හටගත්තු දේ නිරෝධය දකින්නේ. හටගත්තු දේ නිරෝධය දකින්න නැති නිසා අපිට දිගින් දිගට පවතින දේවල් තියෙනවා. ඒ තියෙනකොට අපිට ලස්සනට ඒවල ආපහු විඥානය හසුරවන්න පුළුවන්. හරි? ඒවා ඔස්සේ අපිට විදීම් හට ගන්නවා ඊට පස්සේ. ඒක අනිත්‍ය වුණා කියලා දන්නේ නැණි. එහෙනම් ඔන්න ඇස හට අරගෙන ඒ මොහොතේ ඇස නිරුද්ධ වුණා කියලා දන්නවා නම් රූපය සකස් වෙලා රූපය හට අරගෙන ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ බාහිර දේවල් නැහැ කියන එක නෙමෙයි. බාහිර දේවල් මට රූප ආයතනෙ බවට පත් වෙන්නේ මොහොතේ. ඒ මොහොතේ හටගත්තු රූපේ නම් වූ ආයතනෙ ඒ මොහොතේ නිරුද්ධ වුණා කියලා දන්නවා නම් මට බාහිර දේවල් ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ. හරි? ඒක මගේ මේ ආධ්‍යාත්මික ආයතනයට ගෝචර වෙන්නේ ඒ මොහොතේ. ඒ මොහොතේ තමයි මට ඒක රූපයක් උනේ. රූපායතනිය උනේ. හරි? ආන්නේ රූපේ ඒ මොහොතේ හට අරගෙන රූපේ ඒ මොහොතේ නිරුද්ධ වුණා කියලා දන්නවා නම් විඥානේ ඒ මොහොතේ හට අරගෙන විඥානේ නිරුද්ධ වුණා කියලා දන්නවා නම් එහෙනම් ස්පර්ශයේ ඒ මොහොතේ හට අරගෙන ස්පර්ශයගේ නිරුද්ධ වුණා කියලා දන්නවා. ඒක තමයි ස්පර්ශය පිරිසිදු දකින්නවා කියලා කියන්නේ. ස්පර්ශයේ පිරිසිදු දැක්කා නම් ඒ ස්පර්ශයේ ඇති වෙන මොහොතේ විඳීම හටගත්තා. ඒ විඳීම ඒ මොහොතේම නිරුද්ධ වෙලා ගියා. හරි? විඳීම ඒ මොහොතේ හටගත්තා. ඒ මොහොතේම විඳීම නිරුද්ධ වෙලා ගියා. එහෙනම් යාට ඒ මොහොතේ හටගන්නා වූ සැප විඳීමක් ඇද්ද? ඒ මොහොතේ සැප විඳීම වින්දා. එතනින් මේක නිරුද්ධ වෙලා ගියා. අයයාට සැප විඳීම ඔස්සේ කර්ම හැදෙන්නේ. ඒ මොහොතේ හටගත්තු සැප විඳීම මේ මොහොතේ නිරුද්ධ වෙලා ගියා. ඒ මොහොතේ හටගත්තු දුක් විඳීම මේ මොහොතේ නිරුද්ධ වෙලා ගියා. ඒ මොහොතේ හටගත්තු උපේක්ෂා විඳීම මේ මොහොතේ නිරුද්ධ වෙලා ගියා. එයාට දිගින් දිගට පවතින විඳීම් නැහැ. එයාට අවබෝධයක් තියෙනවා රූපය ඒ මොහොතේ හටගත්තා රූපය මේ නිරුද්ධ වෙලා ගියා. විඳීම ඒ මොහොතේ හටගත්තා විඳීම නිරුද්ධ වෙලා ගියා කියලා. හරි? එහෙනම් නිරුද්ධ වෙලා ගියපු විඳීමකට කෙසේනම් තණ්හාවක් උපදින්නද? විඳින්න නිරුද්ධ වෙලා ගියපු විඳීමකට. එහෙනම් තණ්හාවක් උපදින්න කාරණාවක් නැහැ. හරි? තණ්හාවක් උපදින්න කාරණාවක් නැහැ. ඒතර අපිට බලෙන් මේ තණ්හා උපදින්න එපා කියලා කියන්න දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ. තණ්හාව උපදින්න කාරණාවක් නැහැ. අනුප්පාද නිරෝධයකට යනවා. තණ්හාව නූපදින තත්ත්වයට යනවා. පවතින විදිහක් නැහැ තණ්හාව. උපදින්න දෙයක් නැහැ තණ්හාව. නිරුද්ධ වෙලා ගියපු දෙයකට. මොකද තණ්හාව උපදින්නේ? අන්නේ නම් ඒ තණ්හාව නිරුද්ධ වෙලා යද්දී ඒ තමයි දුක්ඛ නිරෝධය. එයා දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරනවා. කවුද? රහතන් වහන්සේ. ඒක මේ දේශනා කරන්නේ. බලන්නකෝ. පස්සේ භික්කවේ ආහාරයේ පරිඤ්ඤාතේ තිස්සෝ වේදනා පරිඤ්ඤාතා හොಂತಿ. ස්පර්ශය පිරිසිදු දැක්කොත් එහෙම
තුන් වේදනාවන් පිරිසිදු දැක්කා වෙනවා. තීසු වේදනාසු පරිඤ්ඤාතාසු අරිය ශාවකස නත්ති කිංචි උත්තරීන් කරණීයන්ති වදාමි. තුන් වේදනාව පිරිසිදු දැක්කා නම් එයාගේ නැවත නිවන් අවබෝධයට කරන්න දෙයක් නැහැ. කතං කරණීය කළ යුතු දේ කරලා අවසන් කළා. ආපහු කරන්න දෙයක් නැහැ නිවන් අවබෝධයේ පිණිස. රහතන් වහන්සේ. එනම් පින්වත්නි හොඳට තේරුම් ගන්න. එහෙනම් මේ අපි ආහාර ගැන දැන් දෙකක් ගැන කතා කළා. කබලින්කාර ආහාර, පස්ස ආහාර. ඒතර කබලින්කාර ආහාර පිරිසෙන් දැක්කොත් එහෙම යම්කිසි කෙනෙක් අනාගාමී වෙනවා. ඇයි? කබලින්කාර ආහාරයේ තියෙන්නේ පංචකාමය. ඒතර පංචකාමයේ කබලින්කාර ආහාරය පිරිසෙන් දැක්කා කියලා කියන්නේ පංචකාමයේ තමයි දුරු වෙන්නේ. ඒතර පංචකාමයේ නිරුද්ධ වෙනවා. පංචකාමයේ නිරුද්ධ වෙනවා කියලා කියන්නේ කාම ලෝකවල ආපහු උපතක් කරා එන්නේ. එන්න කරුණ නැහැ. කාම ලෝකේ උපතක් කරා එන්න කරුණ නැහැ. එතකොට යා අනාගාමී අන්න සුද්ධවාස බ්‍රහ්ම ලෝකේ උපදිනවා. නැවත මේ ලෝකෙට ඉන්නේ. කබලින්කාර ආහාර පිරිසිදු දැකීම තුල. පස්ස ආහාරයේ පිරිසිදු දැක්කොත් එහෙම අනාගාමී වෙලවත් නවතින්නේ නැහැ. අරහත්ත්වයටපත් වෙනවා. පස්ස ආහාරයේ පිරිසිදු දැක්කොත් එහෙම. එහෙනම් අපිට අරහත්ත්වයටපත් වෙන්න ස්පර්ශයේ හොඳට පිරිසිදු දැක්කොත් එහෙම අරහත්ත්වයටපත් වෙන්න ඕනි කමටහන එතන තියෙනවා. හොඳට මේක තේරුම් ගන්න. එහෙනම් මේ පින්වත් සියලු දෙනාට තමන් හොඳට ආහාරයක් වශයෙන් කබලින්කාර ආහාරය, ස්පර්ශ ආහාරය ආදී මේ ආහාරයන් හොඳට තේරුම් අරගෙන ඒ නැවත භවය හදන්න නැතුව, නැවත භවය හැදෙන විදිහට ඒ දේවල් පරිහරණය කරන්න නැතුව, ඒ කියන්නේ නැවත භවය හදන්න ආහාරයක් බවට පත් කරගන්න නැතුව ඒක ඒ තුලින්ම භවය නිරුද්ධ කරලා දාන්න මේ පිංගුතුන්ට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා මේ පින්වත් සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද 2021 තුන්වෙනි මාසේ 4 වෙනිදා අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ කොළඹ 5 පොල්හේන්ගොඩ පදිංචි පින්වත් සිව්වන්දී කෑරගල ඇතුළු පවුලේ සියලු දෙනාත්, චාමර කෑරගල රාජේශ්වරී අශෝකා විනීතා කරුණාතිලක වසන්ති දසනායක ගීතා දසනායක BAM තිලකසිරි සහ කලනි යහම්පත් යන ඥාති පිරිස විසින් ඒ පින්වතුන් මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. ඒ වගේම මම මේ උතුම් ධර්මයේ ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. ඉතින් අපි සියලු දෙනා එකතු වෙලා මේ රැස් කරගත්තු පින අපි මුලින්ම අනුමෝදන් කරමු පින්කමේ සීලූම දෙවියන්ට. පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමති සීලූම දෙවියෝ මේ පින් දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ටද ධර්ම අවබෝධය පිණිස මේ පින උපකාර වෙත්වා. කල්යාණ මිත්‍ර අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. දායකත්වයේ දරූ සීල පින්වුතුන්ගේ නමින් නන්නවරින් උදව්පකාර කළ සීල පින්වුතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සීලූම ඥාතිහිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මිය පරලෝකීය ඥාතින්ගේ පරලෝක ජීවිත සුවපත් වෙත්වා, සපවත් වෙත්වා. සංසාර දුකින් නිදහස් වෙන්න මේ පින උපකාර වෙත්වා. දායකත්වයේ දරූ පින්වුතුන්ට එම පවුල්වල සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පහසුවෙන් අවබෝධ කර ගැනීම පිණිසත් මේ පින උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. දායකත්වයේ දරූ පින්වුතුන්ට එම පවුල්වල සියලු පින්වුතුන්ට නන් අයුරින් උදව්පකාර කළ සියලු පින්වුතුන්ට උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්
මේ සියලු පින් 100 අනුමෝදන් වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසත් ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිහිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් 100 අනුමෝදන් වෙලා හැමදෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වෙත්වා. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.